समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්ස සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස සූදානම් වෙන්නේ චක්කුං උදපාදි ධර්මදේශනා මාලාව යටතේ මේ දිනවල අපි සාකච්ඡා කරන කරණීය මත්ත සූත්‍ර දේශනාව තුලින් සිදු කෙරෙන තුන්වෙනි ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි අපි දෙවැනි ධර්මදේශනාව නිමා කරන්න යෙදුනේ පැවිදි පිරිසගේ වශයෙන් මේ අනත්ත් කුසලය කොහොම බලපානවද කියන කාරණාව සාකච්ඡා කරමින් අද තුන්වෙනි ධර්මදේශනාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අනත්ත් කුසලය ගිහි පින්නතුන්ගේ පාර්ශවයෙන් කොයි විදිහට බලපානවද අනත්ත් කුසල කියලා ගිහි පාර්ශව සම්බන්ධයෙන් මොනවද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කියන කරුණු සාකච්ඡා කරමින් පින්නතුනි ගිහි කෙනෙක් හැටියට තමන්ගේ ජීවිතය ජීවනෝපාය පිළිබඳව තියෙන නුසුදුසු දේවල් මොනවද කියලා අවබෝධ කරගත යුතුයි. ජීවත් වීම සඳහා මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත කියන දේවල් යම් කෙනෙක් කළොත් එය අයිති වෙන්නේ
මිච්ඡා ආජීව කියන ගොඩටමයි. මිච්ඡා වාචා කියලා කියන්නේ බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, ඒ වගේම සම්පප්‍රලාප කීම ආදී. මිච්ඡා ආජීව කියලා කියන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමේහි වරදව හැසිරීම, කාමේසු මිච්ඡාචාරය, ජීවත් වීම පිණිස යමෙක් මේ දේවල් කළොත් එය මේ ගණයට වැටෙනවා. ඒ කියන්නේ මිච්ඡා ආජීව කියන ගණයට. ඊළඟට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ යුත්තේ කවුද? අපි ඇසුරු නොකළ යුත්තේ කවුද? කියන එකත් අපිට මනාව දේශනා කරලා තියෙනවා. යමෙක් තමන්ට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් අඩුනම් එවන් අය ආශ්‍රය කරන එක භාග්‍යතුන් වහන්සේ අපිට අවසරයක් දෙනවන අවසර දීලා තියෙන්නේ තමන්ගේ ප්‍රයෝජනයේ සඳහා නෙමෙයි අනුකම්පාව මත පමණක් ඔවුන් ආශ්‍රය කරන්න කියලා. ඒ කියන්නේ ඔවුන්ට යහපතක් කරන්න උවමනා නිසා ඇසුරු කරන්න අවසරයක් තියෙනවා. වෙන තමන්ගේ ප්‍රයෝජනයක් සඳහා ඒ අය ඇසුරු කරන්න එපා කියලා තමයි සඳහන් කරන්නේ. තමන්ට සමාන සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් තියෙන පුද්ගලයෙක් නම් ඔහු ඇසුරු කරන්න කියලා දේශනා කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ පුද්ගලයා මුදුනෙන් පරිහරණය කරන්න කියලායි දේශනා කරන්නේ. මුදුනෙන් පරිහරණය කරන්න කියලා කියන්නේ වන්දනාමාන කරමින්, උපස්ථාන කරමින්, ගරු සැලකිලි සත්කාර කරමින් ඇසුරු කරන්න කියලා දේශනා කරලා තියෙනවා ගෞරවනීය ආකාරයෙන්. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, එවන් අය තමන් එළෙව්වත් යම් මොහොතක ඒත් අත්හරින්න එපා කියලා කියනවා. අන්න ඒ වගේ අපි හැසිරිය යුත්තේ කා සමගද? අපි හැසිරිය යුත්තේ කොහෙද? රාත්‍රී නුසුදුසු ස්ථානවල හැසිරිය යුතුයද කියලා මේ සූත්‍රයේ දේශනා කරනකොට සඳහන් කරනවා. මේ කරුණු ඉගෙනගෙන අපිට තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. තමුන් කාව ආශ්‍රය කළ යුතුද? කාව ආශ්‍රය නොකළ යුතුද? කවුරු අත්හැරිය යුතුද? තමන්ට දවස පුරාම තියෙන කාලය තමන් කොහොමද මොනවටද යොදාගන්නේ කියලා අපි තීරණය කරන්න ඕනේ. ඒ සඳහා මනා දක්ෂභාවයක් තියෙන්නත් ඕනේ. මේ කටයුතු ටික තීරණය කරන්න අපිට හොඳ දක්ෂ බවක් තියෙන්න ඕනේ. ඒක තවත් විදිහකට කියනවා නම් තමන්ට අදාළව තමන් මොනවද කළ යුත්තේ කියලා දැනගන්න දක්ෂ වෙන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. පින්නතුනි, අන්න ඒකට මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා සක්කෝ කියලා. දක්ෂ බව. ඉන් පස්සේ ඒ හොඳයි කියලා හිතෙන දේ සාර්ථක කරගන්න ඊටත් වඩා දක්ෂ වෙන්න ඕන කියලා සඳහන් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නම් දේශනා කරනවා මේ 21 අනේසණයෙන් මිදිලා ශ්‍රද්ධාව කියන ශීර්ෂයෙන් ඉන්ද්‍රිය සංවර සීලය රකින්න කියලා. වීරිය නැමැති ශීර්ෂයෙන් ආජීව පාරිශුද්ධ සීලය ආරක්ෂා කරන්න කියලා. ඒ කීවි ජීවත් වීම සඳහා කිරීමට තහනම් කළ දේවල් අත්හරින්න කියලා දේශනා කරනවා.
ප්‍රඥා ශීර්ෂයෙන් කියලා කියන්නේ ප්‍රඥාව මුල් කරගෙන සිව්පසේ පරිහරණය කරන්න කියලා දේශනා කරනවා. පින්නතුනි, අපි ඒ කාරණාව තව ටිකක් තේරුම් ගත්තොත් ප්‍රඥාව මුල් කරගෙන තීරණය කළ යුතුයි මොන ආකාරයටද මේ ප්‍රත්‍ය ලබාගත යුත්තේ, එය මොන විදිහටද පරිහරණය කළ යුත්තේ, පරිහරණයෙන් පස්සේ නැවත එය ආවර්ජනය කළ යුත්තේ කෙසේද කියලා තමන් දැනගන්න ඕනේ කියලා සඳහන් කරනවා. මෙන්න මේ දේවල් වලටත් පින්නතුනි අත්ත කුසල කියලා කියනවා. ආම්ලික වූ ලවණ අධික ජලයක් මගින් කිලිටු වස්ත්‍රයක් මනාව පිරිසිදු කරගන්නවා වගේ අපිරිසිදු කණ්ණාඩියක් මනාව පිරිසිදු කරගන්නවා වගේ උදුනේහි යොදලා රත්රන් රත් කරලා පිරිසිදු කරගන්නවා වගේ ඥානය නැමැති ජලය යොදාගෙන තමන්ගේ සීලය පිරිසිදු කරගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි, ඥානය යොදාගෙන පිරිසිදු කරගත්ත සීලය ඊතා උනන්දුවෙන් මනාව රැකගන්න කියලා කියනවා. හරියට කොයි වගේද? කිරලියක් තමන්ගේ බිජුවට රකින්නවා වගේ, සෙමරමුවෙක් තමන්ගේ වලිගය රකින්නවා වගේ, එකම පුතෙක් ඉන්න මවක් තමන්ගේ පුතාව රකින්නවා වගේ, එක ඇහක් තියෙන පුද්ගලයෙක් තමන්ගේ ඇහැ රැක ගන්නවා වගේ අතිශයින් අප්‍රමාදීව තම සීලය රැකගත යුතුයි කියලා සඳහන් කරනවා. පින්නතුනි, මේ කාරණාව සුළුනම් නැහැ. ඊටා වැදගත් අනුශාසනාවක් භාග්‍යතුන් වහන්සේ අපිට මේ කරන්නේ. භාග්‍යතුන් වහන්සේගේ නොවැදගත් අනුශාසනා නැහැ. නමුත් මේ කාරණාව ඊ타මත්ම විශේෂයි. මේ කාරණාව හරි මූලිකයි. හේතුව තමයි සිල් අපිරිසිදු නම් එතනින් එහාට පින්නතුනේ ඉදිරියට යෑමක් නැහැ. මේ සීලය තමයි පිහිටීම. සීලය තමයි පොළව. සීලය තමයි අපේ අත්තිවාරම. සිල් හොඳ නැත්තම් එතනින් එහාට දියුණුවක් නැහැ පින්නතුනි. නිකන් යම්කිසි කාර්යයක් කරනවා විතරයි. ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ උදේ හවස සලකලා බලලා අනුමාත්‍ර වරදක් Taman තුල තියෙනවා නම් ඒක දකින්න කියලා. ඒ අනුමාත්‍ර වරද නැති වෙන මට්ටමට Tamanගේ සීලය පිරිසිදු කරගත යුතුයි කියලා. අන්න එහෙම යම් කෙනෙක් කරගන්නවා නම් එය අත්ත කුසලයක්. එය තමාට දියුණුව සලසන කුසලයක්. පින්නතුනි, සිල් ආරක්ෂා කරනවා කීවට දවසක් ඇතුලේ කීප වාරයක් නමුත් මේ සිල් ආවර්ජනය කරලා බලන්න වටිනවා. හැම දවසකම තමන්ගේ සීලයට paluddක් උනාද කියන එක දවසකට කීප වතාවක් ආවර්ජනය කරලා බලන්න කියලා මේ කියන්නේ. එහෙම ආවර්ජනය කරලා සැක හැරගන්න ඕන සීලය සම්බන්ධයෙන්. එතකොට අතීතයට බොහෝ කාලයක් ආවර්ජනය කරලා බලහම මතක් වෙනවා මේ තරම් කාලයක් මගේ සීලේ paluddක් නම් වෙලා නැහැ කියලා. සීලේ බිඳිලා නම් නැහැ කියලා. වෙනතින් ඒක හඳුන්වන්නේ සීලේහි අවිප්පටිසාරීය බව කියලා. ආන්ගේ අවිප්පටිසාරීහි පිහිටලා කෙලෙස් විස්කම්බණය කරන්න පුළුවන්. සමාධියෙන් කෙලෙස් නැති කිරීම.
මෙතන කෙලෙස් විස්කම්බණය කරනවා කියලා සඳහන් කරනවා. මේ කෙලෙස් විස්කම්බණය කිරීමේ ආකාර 4ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තදංග, විස්කම්බන, සමුච්ඡේද සහ පටිපස්සද්ධි. මේ ආකාර 4ෙන් කෙලෙස් විස්කම්බණය කරන්න කියලා සඳහන් කරනවා. එහෙනම් අපි බලමු මොනවද මේ ආකාර 4 කියලා. තදංග විස්කම්බණය කියලා තියෙන්නේ වෙනතනින් දැන් මේ පිරිස ධර්ම ශ්‍රවණය කරනවා. ආන්ගේ ධර්ම දේශනාවක් අහන වෙලාවට සිහිය ප්‍රඥාව යොදාගෙන අපි මේ දේශනාව අහන නිසා తాවකාලිකව අපේ කෙලෙස් යට ගිහිල්ලා තියෙනවා. ඊටමත් කෙටි කාලයකදී ඒ කෙලෙස් නැවත ඇති වෙනවා. යට ගිහිල්ලා තියෙන කෙලෙස් ඉන්න අරමුණ වෙනස් වුණ ගමන් නැවත ඇති වෙනවා. එතකොට විස්කම්බන කියලා කියන්නේ ඊට වැඩිය දීර්ඝ කාලයක් කෙලෙස් ප්‍රහාණය කරලා ඉන්න පුළුවන්. මොකද පින්නතුනි යම් ධානයකට සමවැදුන කෙනෙක් එම ධානයේට යම් තාක්කල් සමවැදිලා ඉන්නවද ඒ තාක්කල් කෙලෙස් ඇති වෙන්නේ නැහැ. නමුත් ධානයෙන් මිදුනහම ආපහු කෙලෙස් උපදින්න පුළුවන්. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මාර්ග සිත් වලින් නැවත නූපදින ආකාරයට කෙලෙස් ප්‍රහාණය කිරීම. නැවත සංසාරේ කවදාවත්ම ඒ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. පටිපස්සද්ධි ප්‍රහාණය කියලා කියන්නේ යම් මාර්ගයක් ලැබපු පුද්ගලයෙක් මේ ඵල සමාපත්තියට සමවදිනවා කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් ආදී ඵල සමාපත්තියට සමවැදීමේදී එකම ක්ලේශයක්වත් ඇති නොවන අවස්ථාව සංසිඳීමෙන් ලැබෙන කෙලෙස් නැති කිරීම හැටියට තමයි මේක හඳුන්වන්න පුළුවන් වෙන්නේ. පින්නතුනි මෙතන හඳුන්වන්නේ මේ අවිප්පටිසාරීය සීලය කැඩුනද නැද්ද කියන සැකයක් නැති සීලය මත පිහිටලා කෙනෙකුට පුළුවන් සමාධිය ලබන්න. මේ ආකාරයෙන් කෙලෙස් විස්කම්බණය කිරීමෙන් තව දුරටත් වීර්ය කිරීමෙන් ඒ පුද්ගලයාට පුළුවන් කසීනය පිළිබඳව තමන්ගේ හිත වඩන්න. කසිනේ වඩලා ඔහුට ඒ කසින සමාපත්තිය ආධාර කරගෙන පුළුවන් නිවන් අරමුණු කරන්න. පින්වතුනි මෙයත් අත්ත කුසලයක්. නමුත් යම් කිසි පුද්ගලයෙක් සමාපත්තිය ආධාර කරගෙන සංස්කාර සම්මර්ෂණය කරලා එහෙම නැත්නම් නුවණින් කල්පනා කරලා බලලා අරහත්ත්වයටපත් වෙනවා නම් මේ අත්ත කුසලේහි අග්‍රම ධර්මයේයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. පින්නතුනි මේ සූත්‍රය අපි විස්තර කළේ අත්ත සහ අනත්ත කුසල යන කාරණා දෙක පාදක කරගෙන. එහෙම නැත්නම් මේ කාරණා දෙක තමයි මෙච්චර වෙලාවක් සාකච්ඡා කළේ. ඒකි මේ වෙනකොට දේශනා දෙකක් ඉවර කරලා තියෙනවා. මේ තුන්වෙනි දේශනාව. මේ තුන්වෙනි දේශනාවේ මෙතෙන්ට එනකම්ම අත්ත කුසල සහ අනත්ත කුසල කියන කාරණා දෙක තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. අපි එතනින් එහාටත් බලමු. අපිට තේරෙනවා කරණීය මත්ත සූත්‍රය අපි දන්න ප්‍රමාණයට වඩා කොච්චර ප්‍රමාණයක් මේ සූත්‍රය තුල අන්තර්ගතද? මොනතරම් කරුණු ප්‍රමාණයක් මේ වචන කීපයක් ඇතුලේ තියෙනවද? ඒ පමණින් මේ සූත්‍රය දැන අවබෝධ කරගන්න තරමට අපට මේ පිළිබඳව මන අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධයයි අපේ සසරම නිවැරදි කරවන්නේ.
පින්නතුනි කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං. මේ සන්තම් පදං නම් වූ නිවන ලබා ගන්න අදහස් කරන පුද්ගලයාට ලෞකික ප්‍රඥාව යොදා ගනිමින් ධානවලට සමවදිමින් කය පිළිබඳව සහ ජීවිතය පිළිබඳව තියෙන තණ්හා අපේක්ෂා අත්හරිමින් සත්‍ය අවබෝධ කර ගැනීමට තියෙන හැකියාව තමයි සක්කෝ කියලා කියන්නේ. පින්නතුනි මේ සක්කෝ කියන වචනයත් දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් වචනයක්. ඒ කියන්නේ නිවන හොයාගෙන යන පුද්ගලයා දක්ෂයෙක් වෙන්න ඕනේ. සක්කෝ කියලා කියන්නේ ඒකයි. නිවන් දකින්න නම් මොනවද කළ යුත්තේ? ඒක දැනගන්නයි දක්ෂ වෙන්න ඕනේ. නැත්තම් මේ ලෝකේ අපි දක්ෂයි කියන අය තව ඕන තරම් ඉන්නවා. ඒ දක්ෂයෝ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නිවන හොයාගෙන යන කෙනෙක් කොහොම දක්ෂයෙක් විය යුතුද? මොන වාගේ කාරණා පිළිබඳව ඔහු දක්ෂ විය යුතුද? ඒකයි මෙතන සඳහන් කළේ. ඔහු දැනගන්න ඕනේ නිවන උදෙසා මම මොනවද කළ යුත්තේ? මොනවද නොකළ යුත්තේ? කළ යුතු දේවල් මොන වෙලාවටද කළ යුත්තේ? කොහොමද කළ යුත්තේ කියන එක අවබෝධ වෙන්න ඕනේ. පින්නතිනි මේ සක්කෝ කියන ගුණය නිසා කියලා තියෙනවා මේ කරුණු දැනගන්න ඕනේ කියලා. ඒ වගේම ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට වත් සැපිය යුත්තේ මොන ආකාරයෙන්ද? ඒවත් දැනගන්න ඕනේ. පින්නතිනි ඒ තමන් කළ යුතු දේවල් දැනගන්න ඒ භික්ෂුව දක්ෂ වෙන්න ඕනේ. මේ දේවල් කළ යුතුයි, මේ දේවල් නොකළ යුතුයි. සක්කෝ කියන්නේ එතකොට කළ යුතු දේවල් දැනගන්න ඕනේ. ඒ වගේම අලස නොවෙන්න ඕනේ. ඒ අලස නොවීමත් මේ සක්කෝ කියන ගුණාංගයටමයි තියෙන්නේ. පින්නතේ ඒ සඳහන් කළේ භික්ෂුවකගේ වශයෙන් සක්කෝ කියන ගුණාංගය කොහොමද? ඊළඟට මේ සක්කෝ කියන කාරණාව ගිහි කෙනෙකුගේ හැටියට ගිහියා යොදාගන්නේ කොහොමද? ඔහුත් දක්ෂයෙක් වෙන්න ඕනේ. මොනව සම්බන්ධයෙන්ද? තමන්ගේ ජීවනෝපාය කොහොමද යොදාගන්නේ? මොන වෙලාවටද ඒ ජීවන කටයුතු සඳහා යෙදෙන්නේ? තමන්ගේ ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙන්නේ මොන වෙලාවටද? ආන් ඒ වෙලාව වෙන් කරගන්නේ කොහොමද? තමන් ඒ සඳහා කරන වත්පිළිවෙත් මොනවද? මොන විදිහේ භාවනා ක්‍රමයක්ද මේ කාලය තුල පුරුදු කරගත යුත්තේ? පින්නතුනි දැන් එය තීරණය නොකරන කෙනෙක් හිතන්න පුළුවන් මම මේ සියල්ලම මේ තියෙන කටයුතු වලින් වෙන් වෙලා නිදහස් වුණාට පස්සේ කරනවා කියලා. මේ කටයුතු නිමා වුණ දවසට පස්සේ කරනවා කියලා. මේ වැඩපොළ ඔක්කොම ඉවර වෙලා තව කරන්න තියෙන යුතුයකම් ගොඩක් තියෙනවා ඒව සම්පූර්ණ කරලා කරගත යුතු වැඩ ගොඩක් තියෙනවා ඒ වැඩ ටික නිමා කරලා මම මේ කාරණාවට යනවා කියලා. දැම්ම යෙදුනට මට කරදර වැඩි කියලා හිතෙන්න පුළුවන්. ඒ සඳහා තාම මට වෙලාවක් යොදන්න කාලයක් නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වනක් පිරිසක් ගැන සඳහන් වෙනවා. ඒ නැවත විස්තර කරනවා ගිහි සුදුවත් අඳින බ්‍රහ්මචාරී උපාසක සහ ගිහි සුදුවත් අඳින කාමභෝගී උපාසක කියලා දෙපිරිසක් ගැන. ඊළඟට ගිහි සුදුවත් අඳින බ්‍රහ්මචාරී උපාසිකා සහ ගිහි
සුදුවත් අඳින කාමභෝගී උපාසිකා යනුවෙන් 4 ගොල්ලක් ගැන කරුණු සඳහන් කරලා තියෙනවා. මේ උපාසක උපාසිකා කියන අය කොටස් 4කට බෙදලා තියෙනවා. පින්නතුනි මේන් අපට මනාව පැහැදිලි වෙනවා. නොයෙක් ප්‍රමාණ වලින් ප්‍රතිපදාව පුරමින් සත්‍ය අවබෝධ කරගන්න ගිහි අයටත් හොඳටම ඉඩකඩ මේ ශාසනය පෙන්නලා තියෙනවා කියලා. නමුත් පින්නතුනි කවුරු හරි හිතනවද මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ප්‍රතිපදාව පුරලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා? එහෙම කරන්න බෑ පින්නතුනි. අවශ්‍ය ප්‍රමාණය සම්පූර්ණ කරන්න ඕනේ. පින්නතුනි එහෙමනම් අපි මේ වෙලාවේ දැනගන්න ඕනේ ගිහි කෙනෙක් හැටියට නිවනට යන්න අපි සම්පූර්ණ කළ යුතු ප්‍රමාණය කොච්චරද? ඒ ප්‍රමාණය කළ යුත්තේ කොහොමද කියලා. පින්වතුනි මෙතන මුලින්ම සඳහන් කරනවා අපි කළ යුත්තේ නිවන් මාගේ පළවෙනි මාර්ගඵලය සම්පූර්ණ කරන එකනේ. ඒ කියන්නේ සෝවාන් වීම. ඒ සඳහා ගිහි ජීවිතයක් තුළ ඉඩකඩ හදාගන්නේ කොහොමද? Tamante ඒ සඳහා අවශ්‍ය දැනුම ලබාගන්නේ කොහොමද? කුමන පුද්ගලයන්ද ඒ සඳහා අපි ආශ්‍රය කළ යුත්තේ? කොයි වගේ අයගෙන්ද අපි මේ සඳහා උපදෙස් ලබාගත යුත්තේ? කොයි ආකාරයටද තමන්ගේ ජීවිතය වෙනස් කරගත යුත්තේ? පවතින ජීවිතය කොහොමද වෙනස් කරගත යුත්තේ? සීල විපත්තියෙන් බේරීමට තමන් කලින් කරපු වැරදි දේවල් නවත්තන්නේ කොහොමද? කලින් කරගෙන ආපු හොඳ දේවල් දිගටම කරගෙන යන්නේ කොයි විදිහටද? අනාගතයේදී මීටත් වඩා හොඳට තව දේවල් කරන්නේ කොහොමද? ආදී වශයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කරන්න තේරුම් ගන්න ඒ පුද්ගලයා දක්ෂයෙක් වෙන්න ඕනේ. පින්නතුනි මේ කොටසත් අයිති වෙන්නේ සක්කෝ කියන ගුණාංගයටම තමයි. දවස් ගාණක් හිතලා ජීවිතයට ඇතුල් කරගත යුතු ගුණාංගයක් සක්කෝ කියලා කියන්නේ. එක තනි වචනේ ඇතුලේ කොයි තරම් කරුණු සමුදායක් අන්තර්ගත වෙනවද? පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච කියලා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙකුට නිවන අවබෝධ කරන්න ඕනේ නම් ඔහු කළ යුතු දේවල් තමයි මේ සක්කෝ කියලා කියන්නේ. ඊළඟට තියෙනවා උජූච සූජූච කියලා කාරණා දෙකක්. පින්නතුනි මේ සක්කෝ කියන තනි පදය ගැඹුරින් හිතලා ඊටා සියුම් ආකාරයෙන් Tamanට වැටහෙන්නේ කොහොමද? එය Tamanගේ ජීවිතයට ගැලපෙන්නේ කොහොමද කියන කාරණාවත් Tamanමයි නුවණ මෙහෙवला තීරණය කරන්න ඕනේ. ඒ කාරණාව නුවණින් අවබෝධ කරගත්තට මදි. වීර්ය සහිතව ක්‍රියාවට නගන්නත් ඕනේ. මොකද පින්නතුනි නුවණින් අවබෝධ කළ පමණින් අපි අවබෝධ කළ දේ ක්‍රියාවට නගන්නේ නැහැ. හිතලා බලන්නකෝ. මේ ජීවිතේ අපි කොච්චර බණ අහලා තියෙනවද කියලා. කළ යුතු නොකළ යුතු දේවල් ඒ බණ අහනකොට කොච්චර තීරණය කළාද කියලා. මං අතින් මෙහෙම වැරදි වෙනවා. ඒව හැබෑවටම වැරදි බව දන්නවා. නමුත් ඒ වැරදි අත්හරින්න ඕනේ. ඒ වැරදි අත්හරින තාක්කල් මං නිවන් මගෙන් ඈතයි. අපි දන්නවා. නමුත් පින්නතුනි
බණ අහහා එහෙම තීරණය කළාට එදිනෙදා සාමාන්‍ය කටයුතු වලට ගියහම අපි තීරණය කරපු විදිහටම ඒ වගේ ඈත් වෙන්න පුළුවන්ද? ඒක කොච්චර අමාරුද? නුවණින් හිතන හොඳ දේවල් කරන්න ගියහම අපිට තේරෙනවා ඒක කරන්න බෑ කියලා. අපි හිතලා තියෙනවා විතරයි. හුඟක් දේවල් කරන්න බෑ. අපි අපේ සාමාන්‍ය ජීවිතයේදී එහෙමමයි. සමහර අය මේ දේවල් කරනවා කියලා නොඑක් දේවල් පටන් ගන්නවා. නමුත් පින්නතුනි ඉවර කරන්නේ නැතුව අතහැරලා දානවා. මොකක්ද ඒකට හේතුව? හේතුව තමයි වීරිය නැතිකම. පින්නතුනි නිවනට යන්න නම් වීරියවන්තයෙක්, දක්ෂයෙක්, සමතෙක් විය යුතුමයි. එතකොට මෙතන මේ උජූච සූජූච කියලා කියන්නේ මොනවද? තමන් ළඟ නැති ಗುಣ නොපෙන්වීම උජූච කියලා කියනවා. සමාජ ජීවත් වෙනකොට හුඟක් අය සමාජයට පෙන්වන ගුණය ඔවුන්ගේ ජීවිතවල නැහැ. පෙන්වන්නේ වෙන එකක්. අභ්‍යන්තරයේ තියෙන තව එකක්. තමන් විසින් තමන්ටම වංචා කරගන්නවා. මේකට කියන්නේ ආත්ම වංචාව කියලා. කවදාවත් එවන් වංචාවක් එක්ක ජීවත් වෙන කෙනෙකුට මේ මගේ ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. නිවන ඔවුන්ගෙන් හුඟ ඈතයි. ඒකයි පින්නතුනි මෙතන සඳහන් කළේ ඍජු කෙනෙක් වෙන්න ඕනේ. තමන් හැටියටම පෙනී ඉන්න ඕනේ. ඒ පුද්ගලයා හරි විවෘතයි. තියෙන වැරදි යමෙක් හංගවන්නේ නැත්තම් ඒ කාරණාවට කියනවා සූජූච කියලා. එහෙම නැත්තම් කයෙහි වචනේහි තියෙන වංක බව නැති කර ගැනීමට නැති කරගන්න උත්සාහ කරන එකට නැති කරගන්න එකට උජූච කියලා කියනවා. හිතේ ඇති වංක බව නැති කර ගැනීමට කියනවා සූජූච කියලා. තමන්ගේ නැති ಗುಣ නිසා ලැබෙන ප්‍රත්‍යක් තියෙනවද? පින්නතුනි ඒ දේවල් බාර නොගැනීම සූජූච යනුවෙන් හඳුන්වනවා. පින්නතුනි මෙන්න මේ ආකාරයෙන් නොඑක් ආකාරයට මේ උජූච සූජූච කියන පද දෙක විස්තර කරලා තියෙනවා. නිවනට යන්න ඍජු බව කොච්චර අවශ්‍ය වෙනවද කියන බව භාග්‍යතුන් වහන්සේ මනාව මෙතන දේශනා කරලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ නොඑක් සූත්‍රවල මේ ගැන දේශනා කරපු තව බොහෝ තැන් තියෙනවා. නුවණ තියෙන ඍජු ಜಾති ඇත්තා වූ කෙලින් වැඩ කරන සට නොවූ මායා නොවූ පුද්ගලයෝ නිවනට පැමිණෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම එහෙම අනුශාසනා කරනවා. පින්නතුනි සට නොවූ මායා නොවූ කියලා සඳහන් කරාම මෙතන සට කියලා කියන්නේ තියෙන වැරදි හංගනවා කියන එකයි. මායා කියලා කියන්නේ නැති ಗುಣ පෙන්නනවා කියන එකයි. මුලින් සඳහන් කරපු වචන දෙකම නැවත තැනක විස්තර කරපු තවත් විදිහක්. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ තරම් පුද්ගලයන්ගේ හිත දකින්න පුළුවන්කම තිබිලත් දේශනා කරන්නේ තියෙන වැරදි හංගන්නේ නැති ಗುಣ පෙන්වන්නේ නැති පුද්ගලයාට මම අවවාද කළ යුතුයි කියලා. පින්නතුනි අපි කොයි තරම් මේ දේශනාව ගැන හිතලා බලන්න ඕනේද? භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව ලැබෙන්නේ, භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ ලැබෙන්නේ කොයි වාගේ කෙනෙකුටද කියන කාරණාව මෙතන විශේෂයෙන් පැහැදිලි වෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ පවා
ඒ දේශනාව කරන්නේ මේ ඍජු බව මොනතරම් වැදගත් වෙනවද ඒ උතුම් නිවන ලබන්න. පින්තුනි, ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මේ ගුණය එක විදිහටම බලපාන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් නිවන හොයන්න උත්සාහ කරන අපි ඒ නිවන් මගට මේ වෙනකොටත් කොච්චර ඈතින්ද ඉන්නේ. ඊටාම ගුණවත් කියලා හිතන අය, බොහොම සත්පුරුෂයි කියලා හිතන අය, පින්නතුනි, සමාජයේට බොහොම හොඳ ලස්සන මූණක් පෙන්නගෙන ඉන්න අය, ඒ කියන්නේ ගුණගරුක බවක් පෙන්නගෙන ඉන්න අය, ආපහු පෞද්ගලිකව Taman ගැන කල්පනා කරලා බලන්න ඕනේ. මම මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන මේ ගුණාංගවල මේ විදිහටම පිහිටලා ඉන්නවද කියලා ස්වයං ආවර්ජනයක් කරන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මමත් සෑහෙන කාලයක් මටම රැවටිලා ඉන්නවා කියලා. පින්නතුනි, ඊළඟට සුවච කියලා සඳහන් කරනවා මේ සූත්‍රයේ. මොකද්ද මේ සුවච කියලා කියන්නේ? අවවාදයක් Tamanට කිරීමට සුදුසු ගුරුවරයෙක්, වැඩිහිටියෙක් මුණ ගැහිලා අවවාදයක් ලබනකොට, Tamanගේ අඩුපාඩුවක් දැකලා අවවාදයක් කරනකොට ඒ පිළි නොගන්න නොයෙක් වචන කියනවා. ඒ අවවාදේ මග අරින්න. එහෙම කරන පුද්ගලයෙක් ඉන්නවනම් ඒ පුද්ගලයාට අවවාද කරන එක සුදුසු නැති වැඩක් කියලා සඳහන් කරනවා. එහෙම අය අපි අතර කොච්චර ඉන්නවද? වරද පෙන්වන්න ගියහම Taman සාධාරණීකරණය කරගන්න නොඑක් වචන 100 ගණන් කියන අය ඉන්නවා. වැරද්ද පිළිගන්න කැමති නැහැ. Taman ළඟ අඩුපාඩුව තියෙනවා කියන එක පිළිගන්න කැමති නැහැ. පින්නතුනි, එහෙම අය නිවනින් කොච්චර ඈතද? සඳහන් කළා එවන් අයට අවවාද කරන එක નિરර්ථක වැඩක්. Taman වෙහෙසටපත් වෙන වැඩක්. Tamanගේ කාලේ නාස්ති කර ගැනීමක්. ඒක Tamanට පාඩුවක් මිස Tamanට ලාභිකුත් නැහැ, ඔවුන්ට ලාභිකුත් නැහැ. ඒ නිසා එවන් අයට අවවාද කරන්න යන්නේකේ තේරුමක් නැහැ. ඒ වගේම තමයි අවවාද කරන කෙනා වෙහෙසටපත් කරමින් තව සමහර කෙනෙක් නිහඬවම ඉන්නවා. උත්තරයක් දෙන්නේ නැහැ. වැරදිද කියලා ඇහුවත් කතා කරන්නේ නැහැ. හරිද කියලා ඇහුවත් කතා කරන්නේ නැහැ. නිහඬවම ඉන්නවා. පින්නතුනි, සඳහන් කරනවා එවන් අයටත් අවවාද කරන එකේ තේරුමක් නැහැ කියලා. යම් පුද්ගලයෙකුට අවවාදයක් කරනකොට සාදු භන්ති, ඊටාම හොඳයි ස්වාමීනි, තම වරද Tamanට දකින්න ඊටාම අමාරුයි ස්වාමීනි. ඒ නිසා නැවතත් මගේ වරදක් දැක්කොත් ස්වාමීනි දෙපාරක් හිතන්න එපා. පැකිලෙන්න එපා. මට ඒ ගැන කියන්න. මට අනුකම්පා කරන්න ස්වාමීනි. බොහෝ කාලයකට පස්සේ මට නුඹ වහන්සේගෙන් අවවාදයක් ලැබුණේ. එහෙම කියලා තමන්ගේ වරද ඉස්මුදුනෙන් පිළිගන්න පුද්ගලයාට කියනවා සුවචයි කියලා. එවන් අය අතර අපේ ශාසනයේ ඊටාම අග්‍රයි කියලා සඳහන් කරනවා රාහුල මහරහතන් වහන්සේ. සුවච වූවන් අතර අග්‍රයි. පින්නතුනි, අපි පොඩි කාලේ ඉඳලා අහලා තියෙනවා. උන්වහන්සේ හැමදාම බැලි අහුරක් අහසට විසි කරලා උන්වහන්සේ කියනවා මෙහි ඇති වැලි කැට ගන්නනට මට අද අවවාද ලැබේවා කියලා. පින්නතුනි, එවන් අයට දියුණු වෙන්න හරි පහසුයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම් දියුණු වෙන්න පහසුයි. නමුත් අපි එහෙම ප්‍රාර්ථනා කළාට කල්යාණ මිත්‍ර ඇසුරක් නැත්තම් ඒත් දියුණුව හොයාගන්න හරි දුෂ්කරයි.
කල්යාණ මිත්‍රයා තමයි වරද දැක්ක ගමන් වරද පෙන්වන්නේ. ඒක මහ පුදුම සත්පුරුෂ ගතිය. නිවනට යන අයට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය අවශ්‍යම අංගයක්. කල්යාණ මිත්‍රයා නැති තැන නිවන අපිට හුඟක් දුරයි. ඊළඟට පින්නතේ සඳහන් කරනවා කෙනෙක් මෘදු වෙන්නේ කොහොමද කියලා. මෘදු වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පැහැදිලි කරනකොට ඒ පුද්ගලයා බොහෝම සිනහ මුසුව ඉන්නවා නම් තමන්ගේ ක්‍රියාවන්ම තමන්ගේ අදහස්ම දැඩිව ග්‍රහණය කරගෙන නැත්තම් ඔහු මෘදු පුද්ගලයෙක්. අපේ සමාජෙ මුණ ගැහෙනවා සමහර අයට කොච්චර අවවාද කළත් කොච්චර මග කියලා දුන්නත් කොයි තරම් කරුණු පැහැදිලි කරලා දුන්නත් අන්තිමට ඔහු ඉන්නේ තමන්ගේ ස්ථාවරෙමයි. තමන් හරි කියලාමයි හිතන්නේ. එවන් අය ළඟ මෘදු ගුණේ නැහැ. වෙනස් වෙන්න, දියුණු වෙන්න ඔහු සුදුස්සෙක් නෙමෙයි. නමුත් මෘදු පුද්ගලයා අවවාද ගරු කරන, අවවාද ඉවසන, නිහතමානීව පිළිගන්න යම් පුද්ගලයෙක් වෙයිද ආන්ගේ පුද්ගලයා නිවනට සුදුසුකම් ඇති පුද්ගලයෙක්. තමන්ට මුණ ගැහෙන අයත් එක්ක ප්‍රියශීලීව මිත්‍ර භාවයෙන් සිනහමුසුව කටයුතු කරන්න කැමති නම් යමෙක් ඔහු මෘදු ගුණ ඇති පුද්ගලයෙක්. එහෙම නැති අය මෘදු අය කියලා කියන්නේ නැහැ. ඔහු කලින් තමන් තීරණය කරගත් ආකාරයටම ජීවත් වෙන කෙනෙක්. දැඩි ස්ථාවරයක ඉන්නේ. යහපත් පැත්තට වෙනස් කරන්න අමාරුයි. මෘදු නැති කෙනා. එවන් පුද්ගලයෙකුට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණත් වැඩක් වෙන්නේ නැහැ පින්නතුනි. මොකද අවවාද ඔහු වෙනස් කරන්න අමාරුයි පින්නතුනි. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ නිහතමානී කියලා කියන්නේ තමන්ගේ ජාතිය, තමන්ගේ ගෝත්‍රය, තමන්ගේ පරම්පරාව පිළිබඳව අභිමාන වශයෙන් යමෙක් කටයුතු කරයිද. ඒ වගේම තමන්ගේ උස, තමන්ගේ මහත, තමන්ගේ ප්‍රියමනාප භාවය, තමන්ගේ රුව ලස්සන, තමන්ගේ අංගෝපාංග පිළිබඳව තියෙන තණ්හාව, එහි හැඩය පිළිබඳව තියෙන තණ්හාව, මේ ආදී වශයෙන් යමෙකුට මානය නැත්තම් මදය ඇති වෙන කාරණා 28ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ 28න් එකක් හරි යම් කිසි පුද්ගලයෙක් තුළ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අදිමානයක් ඇති වුණොත් මේ දේවල් මට තරම් වෙන කිසි කෙනෙකුට නෑ කියලා එතන එකයි මෙතන මේ මානයක් අදිමානයක් කියලා කියන්නේ. මේ සියල්ලන්ටම වඩා මම උසින් වැඩි අදිමානයක් තියෙනවා. සියල්ලන්ටම වඩා මම උසින් වැඩි. මේ ඉන්න හැමෝටම වඩා මම ප්‍රඥාවෙන් වැඩි. මගේ දැනුම වැඩි. ඒ විතරක් නෙමෙයි මේ හැම කෙනෙකුටම වඩා මම සීලෙන් උසස්. මෙන්න මේ විදිහට තමන් පිළිබඳව අදිමානයක් කෙනෙක් තුළ තියෙනවා නම් ඔහුගේ දියුණුව එතනින් නවතිනවා පින්නතුනි. ඒ නිසා නිහතමානී වීම අත්‍යවශ්‍ය අංගයක්. නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් පින්නතුනි මේ කරුණු හරි සියුම් කරුණු.
මේ වාගේ අදිමානයන් අපි තුල ක්‍රියාත්මක වෙනවා අපිට වැටහෙන්නේ නැතුව අපිට හොරෙන් අපි ඒක හොයාගන්න ඕනේ. ඊටාම සියුම්ව හොයාගන්න ඕනේ. මන් ළඟ තියෙන මේ මානී ස්වභාවය කොයි වෙලාවට මගෙන් එළියට එනවද? ආන් ඒක තේරුම් අරගෙන දහම් කරුණ අවබෝධ කරගෙන මේ පවතින ස්වභාවය මගේ දියුණුවට හේතු වෙන්නේ නැහැ. වහාම මේ නැති කරගත්තොත් මට දියුණුවක් කරා යන්න පුළුවන් කියලා තීරණය කරලා හැම වෙලාවෙම නිහතමානී කෙනෙක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. පිළිතුරේ අපි හුඟක් දෙනෙක් දිහා බලලා නිහතමානී කියන වචනේ කියනවා. බොහෝම නිහතමානී ගුණගරුක කෙනෙක් කියලා අපි කියනවා. නමුත් පින්නතුනේ අපි හිතන තරම් මේ නිහතමානී බව පහසුවෙන් තේරුම් ගන්න බෑ. කෙනෙක් හරියටම නිහතමානීද කියලා දැනගන්න ඔවුන් ඇසුරු කරන්න වෙනවා. ඔවුන් සමග කාලයක් ජීවත් වෙන්න වෙනවා. ඔවුන්ගේ අදහස් උදහස් දැනගන්න වෙනවා. හරියටම නිහතමානීද කියලා දැනගන්න. පින්නතුනි අපි මේ සාකච්ඡා කළේ කරණීය මත්ත සූත්‍රයේ පළවෙනි ගාථාව පිළිබඳව. තුන්වෙනි ධර්ම දේශනාවත් නිමා වෙන්න ආසන්න වෙලා තියෙනවා. පැය 3ක් කතා කරලා තියෙන්නේ එක ගාථාවයි. ඔබට දැන් අවබෝධ වෙනවද? මෙච්චර කාලයක් අපි කරණීය මත්ත සූත්‍රය කී පාරක් කියලාද? ගාථා 10යි මේ සූත්‍රය අපිට තියෙන්නේ. පින්නතුනි පළවෙනි ගාථාවේ මේ තරම් ධර්ම සාගරයක් අන්තර්ගත නම් මේ ගාථා 10 ඇතුළේ කොච්චර කරුණු ඇද්ද? මේ සූත්‍රය භාවිතා කරලා නිවන් දැකපු භික්ෂූන් වහන්සේලා ගැන පළවෙනි දේශනාවෙන් අපි කතා කළා. උන්වහන්සේලා මේ සූත්‍රය නිසා නිවන් දැක්කා. ඔබටත් මටත් තවම බැරි වුණේ ඇයි කියන කාරණාව දැන් හිතන්න වටින්නේ නැද්ද? පින්නතුනි මේ පළවෙනි ගාථාව සම්පූර්ණ කරගන්න ඒ පළවෙනි ගාථාවට අනුව අපේ ජීවිතය හදාගන්න අපිට කොච්චර කාලයක් යයිද කියලා හිතලා බලන්න. නිහතමානී වීම ගැන සඳහන් කරනකොට සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ වගේ නිහතමානී වෙන්න ඕනේ. පින්තුනි සාරිපුත්තයන් වහන්සේ තමයි මේ ශාසනයේ ධර්ම සේනාධිපති. සියලුම සංඝ රත්නයේ ප්‍රධානයි. තව විදිහකට සඳහන් කළොත් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ සංඝ රත්නයේ කෙලවර කියලා හඳුන්වන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඇයි සංඝ රත්නයේ කෙරවල කියලා උන්වහන්සේ හඳුන්වන්නේ? මේ සම්බුද්ධ ශාසනයේ සංඝ රත්නයේ අතර වෙන කිසිම භික්ෂුන් වහන්සේ නමක් සාරිපුත්තයන් වහන්සේ අභිභවනය කරන්නේ. සාරිපුත්තයන් වහන්සේට ඉහළින් වැඩ ඉන්නේ අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. මොන තරම් ගුණයක්, කොයි වගේ සීලයක්, මොන ආකාරයක ප්‍රඥාවක් උන්වහන්සේට තිබුණද? උන්වහන්සේගේ ප්‍රඥාව ගැන
කරුණු කොච්චර අපි ධර්ම දේශනා වලින් අහලා තියෙනවද? මේ ශාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග තනතුර උන්වහන්සේට හිමි කළේ ඒ තරම්ම මහා ප්‍රඥාවක් තිබුණ නිසා. එක සාමණේරයන් වහන්සේ නමක් උන්වහන්සේට අවවාදයක් දුන්නොත් උන්වහන්සේ ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒ උන්වහන්සේගේ නිහතමානී ගුණය නිසා. උන්වහන්සේගේ නිහතමානී ගුණයට විරුද්ධව බොරු චෝදනාවක් කරපු භික්ෂුන් වහන්සේ නමක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ භික්ෂුව ඒ බොරු චෝදනාව බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ ලවා සිංහනාදයක් කරවනවා. ඒ සිංහනාදයේ කරවීමේ අදහසින්ම සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට කැඳවලා මේ කතාව ඇත්තද කියලා සාරිපුත්තයන් වහන්සේගෙන් ඇහුවහම උන්වහන්සේ තමන්ගේ නිහතමානී භාවය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශය කොයිතරම් බලවත්ද? පින්තුනි, බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රකාශය කිරීමෙන් පස්සේ සාරිපුත්තයන් වහන්සේට කියනවා, සාරිපුත්ත, මේ පුද්ගලයාට සමාව දෙන්න. නැත්තම් මොහුගේ හිස මෙතනම හත්කඩකට පැලෙනවා කියලා. නිහතමානී ගුණයත් බලවත් නිසා සාරිපුත්තයන් වහන්සේ ඒ උතුම් වූ ගුණ කදම්බේ දරාගෙනම ඒ භික්ෂුවට සමාව දෙනවා. සාරිපුත්තයන් වහන්සේ තමන් වහන්සේ කවුද? තමන් වහන්සේගේ නිහතමානී බව කොච්චරද? කරුණු ගණනාවක් භාග්‍යතුන් වහන්සේ ළඟ දේශනා කරනකොට චෝදනා කරපු භික්ෂුව වෙවුලනවා පින්නතුනි. ඇස් වලින් කඳුළු වැක්කිරෙනවා. තමන් වහන්සේට චෝදනාවක් කරපු පුද්ගලයා ඒ චෝදනාව ළඟ නැවත නිවැරදි කරලා සමාව ඉල්ලුවේ නැත්තම් ඒ පුද්ගලයාගේ හිස හත්කඩකට පැලෙනවා කියලා දේශනා කළේ. අපිට තේරෙන්නේ මොන තරම් ගුණයක් දරාගෙන ඉන්නේ නැද්ද කියලා. මේ ශාසනයේ ආර්ය මහා සංඝ රත්නය, මේ ශාසනයේ මහා සංඝයාගේ ගුණය කොහොම වෙන්නේ නැද්ද? පින්නතුනි, අදට ධර්ම දේශනාව අපි මෙතනින් නිමා කරමු. හතරවෙනි ධර්ම දේශනාවේදී සන්තුස්ස කෝච සුභරෝච කියන කාරණාව සාකච්ඡා කරමින් අපි දේශනාව ඉදිරියට පවත්වාගෙන යමු. පින්නතුනි, අදත් මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන සත්පුරුෂ දායක පින්වත් පිරිස, පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වන සියලු දෙනාටම මේ උතුම් ධර්ම දානමේ පින්කමෙන් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. චක්කුම් උදපාදි ධර්මදේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමාටත් එතුමන්ගේ දයාබරණීය ස්වාමි දියණියටත් ඒ වගේම මේ දේශනා මාලාව සංවිධානය කිරීමේදී එතුමාට බොහෝසේ උපකාර කරන ධර්මසිරි පෙරේරා පියාණන්, ඒ වගේම මෙම මෑණියන් ඇතුළු අනික් සත්පුරුෂ පිරිස සියලු දෙනාටම මහරගම නාවින්න රාජමහා විහාරාධිපති
නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් නාවින්න රාජමහා විහාරස්ථානයේ දායක සභාවේ සියලු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටමත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ සැලසේවා. මෙලව සුවපත් කරගෙන, පරලොව සුගතිගාමී කරගෙන, අවසන ප්‍රාර්ථනා කරන උතුම් නිවන ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මුදුන්පත් කරගන්න මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් උතුම් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් හේතු වේවා කියලා ආශිර්වාද කරලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.